බුද්ධාභිවන්දන සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාපිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ විශේෂ තානාන්තරයකට හිමිකම් කියපු විශේෂ ශ්‍රාවකයන් වහන්සේ නමක් පිළිබඳව මහා ගුණය අතරින් අල්ප කොටසක් සාකච්ඡා කරන්නට. අපි මේ සංඝ රත්නය පිළිබඳව හරියට දැනගන්නට නම් අපි යම්කිසි කාර්යයකට සාංගික දානයක් දෙනකොට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් වන්දනා කරනකොට සංඝ රත්නය අරමුණු කරගන්නට නම් සංඝ රත්නයේ ගුණය අපි හරියට දැනගෙන ඉන්නට ඕන. ඒ සංඝ රත්නයේ ගුණය දැනගන්නට නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ කාලේ වැඩ හිටපු භාග්‍යවතුන් වහන්සේම වදාළ ඒ ආර්යයන් වහන්සේලාගේ ගුණය අපි වටහා ගන්නට ඕන. සාමාන්‍යයෙන් පින්වතුනි අද කාලේ බොහෝ දෙනෙක් අපි දකිනවා හරියට වැරදි ප්‍රතිපදාවල් අනුගමනය කරන ගුණ අධිකයයි කියලා හිතලා රැවටීමෙන් ඇසුරු කරන සත්පුරුෂයයි කියලා අසත්පුරුෂය ඇසුරු කරන මොලාවට පත්වෙච්ච බොහෝ පිරිසක් මේ ශාසනය තුල ඉන්නවා. ඔවුන් බොහෝ වෙලාවට මුලාවට පත් වෙලා තියෙන්නේ නිවැරදි ආර්යයන් වහන්සේලාගේ ගුණය හරියට අවබෝධ කරගත්තු නැති නිසා. යම් ආර්යයන් වහන්සේ නමක් තුළ පවතින ගුණය හරියට අපි වටහා ගත්තොතින් කවදාවත් පින්වත්නි අපට අපි ඇසුරු කරන්න ඕන ආර්යයන් වහන්සේලා කවුද? අපි දුරස් කරන්න ඕන අනාර්ය වූ පුද්ගලයෝ කවුද කියලා අපට තෝරලා බේරලා ගන්න පුළුවන්. අනාර්ය වූ පිරිසක් ඇසුරු කරමින් නිවන් මගට තමන්ගේ කාලය කැප කරනවා කියලා අද බොහෝ දෙනෙක් වැරදි මාර්ගවල යනවයි අපට දකින්න ලැබෙන්නේ. නමුත් පින්වතුනි අපි ඇසුරු කරන්නේ මොන වගේ ගුණ අයද? අපි ඇසුරු කරන අයගේ ගුණ අපි කොහොමද හරියට දැනගන්නේ? කවදාවත් පින්වත්නි ගුණ අධික අය කිසි දවසක පින්වතුනි තමන්ගේ ගුණය ඉස්මතු කරන්න වීරියක් දරන්නේ නැහැ. අපි මේ සදහම් විකාශය තුළින් පහුගිය දවසක දේශනාවක් කළා. ආර්යයන් වහන්සේලා කවදාවත් තමන්ගේ ගුණය කියන්නේ නැහැ කියලා. අර එක ධානලාභී සාමණේරයන් වහන්සේ නමකට
රහතන් වහන්සේ නමක් අවවාද දෙද්දී ඒ අවවාදයේ පිළිබඳ හිත පිහිටුවගෙන තමන්ගේ අඩුපාඩුව හදාගන්න උත්සාහ කරන්නේ නෑ. මොකද ඒ සාමණේරයන් වහන්සේ දැනගෙන හිටියේ නෑ මං ඇසුරු කරන්නේ ආර්යයන් වහන්සේ නමක් කියලා. නමුත් අද කාලේ බොහෝ දිනෙක මුලාවටපත් වෙන දෙයක් තමයි මේ ගුණ අධික අය තමන්ගේ ගුණේ කියන්න ඕන කියන එක. මම භාවනා කරනවා, මම සිල් රකින්නවා, මම භාවනා කරනවා, තමා පිළිබඳවම උසස් කොට දක්වගෙන එහෙම දක්වන පිරිස පිළිබඳව පැහැදිලා අද බොහෝ දෙනෙක් මුලාවටපත් වෙලා තියෙන්නේ. නමුත් ධර්මයේ තුල තියෙන්නේ යම් කිසි කෙනෙක් කිව්වොතින් මම අසවල් භාවනාව කරනවා, මම ආරණ්‍යයේ වැඩ වාසය කරන්නේ, එහෙම හෝ තමන්ගේ ගුණයක් ප්‍රකට කළොත් පිඟුතුනි ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් එහෙම කරනවා නම් උන්වහන්සේට පිඟුතුනි ඒකිනුත් ආපත්‍යක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි කොහොමද හරියට මේ ගුණවතුන් දැනගන්නේ? අද කාලේ බොහෝ දෙනෙක් හිතන දේ තමයි ගුණවත් අය තමන්ගේ ගුණේ කියන්න ඕන. රහත් වුණු කෙනා තමන්ගේ රහත් බව ප්‍රකට කරන්න ඕන. කෙනෙකුගේ රහත් බව ප්‍රකට කරා කියලා කවදාවත් තව කෙනෙකුට පින්වතුනි ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා රහත් බව ලබනකොටම සිතුවිලි දෙකක් ඉපදෙනවා. මා ලැබපු මේ ඵලය මේ ලෝකයේ සියල්ලෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඊළඟට දෙවෙන්න තමයි මම ලැබපු මේ ඵලය හරියට නිදානයක් ලැබුණු කෙනෙක් ඒ නිදානය තවත් කෙනෙකුට පෙන්වන්නේ නැහැ වගේ තමාගේ මේ ඵලය කිසිම කෙනෙක් දැන නොගනීවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ගුණවන්ත ගුණය තියෙන අය කවදාවත් තමන්ගේ ගුණය පුංචි දෙයකින්වත් ඉස්මතු වෙනවට කැමති නෑ. ඒක තමයි අල්පේච්ඡ බව කියලා කියන්නේ. එhmenan අපි හරි නිවැරදි ගුණවන්තුන් දැනගන්නට නම් ඒ ගුණයේ තියෙන අය මොන වගේද කියලා අපි හරියට දැනගන්නට නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි හරි ශ්‍රද්ධාවෙන් පරිශීලනය කරන්නට ඕන. මොකද කෙලෙස් කියන දේවල් ඉපදෙනව තමා දන්නෙත් නෑ. තමා උසස් කොට අන් අය පහත් කොට සිතනවන මම විතරයි නිවැරදිම බණ කියන්නේ කියලා මා තුළ මාන්නයක් ආවොත් කවදාවත් පින්වතුනි මට භාග්‍යවතුන් වහන්සේගේ කරුණාවවත් මට ලැබෙන්නේ නැහැ. මගේ හිතට සිතුවිල්ලක් ආවොත් මම තමයි බුදුහාමුදුරුවන්ගේ නිවැරදිම බුද්ධ වචනේ කියන ස්වාමින් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ කරුණාවවත් පින්වතුනි මට ඔය මාන්නේ ආවොත් උන්වහන්සේලාගේ කරුණාව මට ලැබෙන්නේ නැහැ. මොකද තමා උසස් කරලා එකකින් අනිත් අය පහත් කරනවා. භාග්‍යවතුන් වහන්සේගේම ධර්මයේ කියන එක තමයි දේශිකයන් වහන්සේ නමක් තුල තියෙන වගකීම. නමුත් ඒ කාර්යභාරය මා විසින්මයි කරන්නේ කියලා සිතුවිල්ලක් මගේ හිතට ආවොත් ඒක මා තුළ වැඩෙන මාන්නයක්. මාන්‍ය අධික බව. එහෙමුණොත් මේ මාර්ගය අපට පිහිටන්නේ නැහැ.
එහෙමනම් අපි කොහොමද මේ ගුණවතුන් හරියට දැනගන්නේ? ඒකට තමයි භාග්‍යවතුන් වහන්සේ අපට ධර්මීය තුලින් කියලා දුන්නේ ගුණවතුන්ගේ ලක්ෂණ. එවැනි වූ ගුණවත් ආර්ය උත්තමයන් වහන්සේ නමක් පිළිබඳවයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙන් අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පිටුතරි මේ ශාසනයේ බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා විවිධ තානාන්තර ලැබුවා. අග්ග ශ්‍රාවකයන් වහන්සේලා එ르දිමතුන් අතරින් අගතැන්පත්. එතකොට ඒක කියද්දී එතන ඇඟවෙනවා එ르දිමතුන් අතරින් අගතැන්පත් කියලා කියනකොට තවත් එ르දි තියෙන භික්ෂුන් වහන්සේලා වැඩි ඉන්නවා කියලා. ප්‍රඥාවන්ත තියෙන භික්ෂුන් අතරින් අග්‍රස්ථානීය. එහෙමනම් ඒකෙන් ඇඟවෙනවා තවත් ප්‍රඥාව තියෙන භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියලා. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල විශේෂ තානාන්තරයක් තියෙනවා. තවත් කිසිම කෙනෙකුට ඒ තානාන්තරය ලබන්නට බැරි. එක බුදු සසුනක එකම තානාන්තරය එහෙම තියෙන්නේ. ඒ තමයි චිර රාතඥ භික්ෂුන් අතරින් අග්‍රස්ථානීය. එනම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. කවුද මේ චිර රාතඥ භික්ෂුන් කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල පළවෙනියටම ධර්මය අවබෝධ කරගත්තු භික්ෂුව. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. පින්වත්නි, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිටති දන්නවද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල වඳින්නේ භාග්‍යවතුන් වහන්සේටයි ධර්ම රත්නයටයි විතරයි. බුදුරජාණන් වහන්සේටයි ධර්ම රත්නයටයි විතරයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වඳින්නේ. අනිත් සියලුම ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේට වන්දනා කරන්නට ඕන. එතකොටම හිතන්න මොනතරම් ගුණ අධික බවක් ඒ ආර්ය උත්තමයන් වහන්සේ නම ඒ ආර්ය උත්තමයන් වහන්සේගේ ළඟ තියෙනවද කියලා. චිරරාතඥ භික්ෂුන් කියලා තවත් නැහැ. එරිදිමුතුන් ඉන්න පුළුවන්. ප්‍රඥාව තියෙන භික්ෂුන් ඉන්න පුළුවන්. බුදුහාමුදුරන්ට උපස්ථාන කරපු භික්ෂුන් ඉන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ සසුන තුල පළවෙනියටම ධර්මය අවබෝධ කරගත්තු බුදුහාමුදුරන්ගෙන් පස්සේදී ඊළඟට රහත් වෙච්ච උත්තමයන් වහන්සේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. මෙතරම් මහ ගුණ අධික මේ ආර්යයන් වහන්සේ මේ තරම් මහා පුණ්‍යවන්ත තානාන්තරයකට හිමිකම් කියන්න උන්වහන්සේ සංසාරේ මොන වගේ පුණ්‍ය කර්මයක් කරන්නට ඇද්ද? අපි මේ පිළිබඳව අද ධර්මදේශනාවේ සාකච්ඡා කරමු. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නියත විවරණේ ලබන්නේ මීට මහා කල්ප ලක්ෂයකට කලින්. එනම් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කාලේ නගරේ සිටු පවුලක සිටුවරෙක් වෙලා උපදිනවා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන ප්‍රධාන නගරයට වැඩම කරනවා. පිය රජතුමා මේ කාරණාව දැනගෙන පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට තමන්ගේ මාලිගාවට දානයට ආරාධනා කරනවා. පසුදා භාග්‍යවතුන් වහන්සේ දානයට වඩිනකොට
අර සිටුවරයාත් මාලිගාවේ දාණයට ගියා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දන්වලදල අවසානයේදී භුක්තානුමෝදනා ධර්මදේශනාව කරන අතරතුර උන්වහන්සේ මේ සම්බුදු සසුන තුල පළවෙනි අග්‍රස්ථානය ලබලා දුන්නා. පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත්තු චිර රාතඥ භික්ෂුන් අතරින් අග්‍රස්ථානය කියලා තමන් වහන්සේගේ ශාසනය තුල එක්තරා භික්ෂුන් වහන්සේ නමකට අග්‍රස්ථානය දුන්නා. අර සිටුවරයා බලනවා මේ ආර්යයන් වහන්සේ කොයිතරම් පුණ්‍යවන්තයිද? උන්වහන්සේ මහා ගුණ අධික ආර්යයන් වහන්සේ නම. තවත් කොයිතරම් නම් ආර්යයන් වහන්සේලා වැඩ ඉන්නවද? හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල සියලු භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට වන්දනා කළ යුතුයි. සිටුවරයාට තානාන්තරයේ පිළිබඳව ආසාවක් ඇති වෙලා මටත් මෙහිම තානාන්තරයක් ප්‍රාර්ථනා කරන්නට පුළුවන් නා කියන මේ ආශාව තමන්ගේ හිතේ ඉපදුනා. ඒ නිසා සිටුවරයා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට දානයකට ආරාධනා කළා. සිටුවරයාගේ දානීය බාරගත්තු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ සිටු නිවසේ දානෙට වැඩම කළා. පළවෙනි දවසේ දන් දීලා කල්පනා කරනවා මේ තරම් මහා තානාන්තරයක් ලබන්නට නම් එක දවසක් දන් දීලා ප්‍රාර්ථනා කරට මදි. දින 7ක් මේක දිගට දන් දෙනවා කියලා තවත් දින 6කට භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරා. දින 7ක් පුරාවටම සිටුවරයා විශේෂ මහා දානයක් පූජා කළා. ඒ අතර පූජා කරපු විශේෂ පූජාවක් තමයි චීවර පූජාව. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ චීවර පූජාවක් සිදු කරනවා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට මේ චීවර පූජාව කරද්දී සිටුවරයා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාගේ පාද මූලයෙන් තමයි මේ චීවරය තබන්නේ. එයි පින්වතුනි පාද මූලයෙන් තියන්නේ. ඒක පින්වතුනි විශේෂ පූජාවක්. පින්වත්නි අපේ ශාසනයේ ඉන්නවා දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා. දුතාංග 13ක් තියෙනවා. ඒ දුතාංග 13න් එක දුතාංගයක් තමයි පංසකූලිකාංගය කියන දුතාංගය. මේ පාංශකූලිකාංගය කියන දුතාංගය කියලා කියන්නේ සමහර දෙනෙක් හිතනවා මේ පාංශකූල චීවරය කියලා කියන්නේ මලගෙදර දවසේ පූජා කරන වස්ත්‍රයට කියලා. පිටුතුනි මලගෙදර දවසේ පූජා කරන වස්ත්‍රය ඒ වස්ත්‍රයට නෙවෙයි පාංශකූල චීවරය කියලා කියන්නේ. පාංශකූලය කියලා කියන්නේ කිසිම වැඩකට ගන්න බැරුව පොළොවට පස්වීමට විසි කරන රෙදි කෑලි තියෙනවා. අන්න ඒ රෙදි කෑලි අරගෙන චීවරයක් සකස් කරනවා නම් ඒ චීවරයට තමයි කියන්නේ පාංශකූල චීවරය කියලා. පින්වත්නි මෙන්න මෙහිම සිවුරු කෑලි අරගෙන ඒ කාලේ භික්ෂුන් වහන්සේලා චීවර සකස් කරගත්තා. ඇයි අද කාලේ මේ මලගෙදරකට මේ කාර්යය විතරක් පැවිලා තියෙන්නේ? අතීතයේ පින්වතුනි භික්ෂුන් වහන්සේලා වැඩිපුරම එහෙම රෙදි හොයාගෙන තියෙන්නේ සොහොනින්. කොහොමද? ඒ කාලේ භික්ෂුන් වහන්සේලා සොහොනින් මේ රෙදි කෑලි ගන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ අතීතේ කෙනෙක් මරණයට පත් වුණාම සුදු රෙදි කඩකින් ඔතලා
අමු සොහනකට විසි කරනවා. අන්න ඒ සොහනට විසි කරපු මිනිය ඔතපු රෙදි කෑලි අරගෙන තමයි පින්වත්නි මේ චීවරය සකස් කරන්නේ. ඒ නිසා තමයි මේ මලගෙදරකට මේ පාංශකූලිය අද කාලේ අපි යොදාගෙන තියෙන්නේ. හැබැයි මම සඳහන් කරා පොළොවට දාපු රෙදි කෑල්ලක් වෙන්නට ඕන මේ පාංශකූල චීවරයට ගන්නේ. එතකොට පිඟුතුනි පාදමූලයට රෙදි කෑලි පාදමූලයට සිවුරු පූජා කිරීමේ තිබෙන විශේෂ පූජාව මොකද්ද? යම් දුතාංගධාරී භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ දුතාංග දරන පාංශකූලිකාංගය කියන දුතාංගය දරන භික්ෂුන් වහන්සේටත් ආන්න ඒ චීවරය පරිහරණය කරන්නට ගන්න පුළුවන්. ඒ නිසා මේ අද කාලේ බොහෝ දිනෙක ළඟ දකින්නට නොලැබෙන පූජාවක් එහෙම පූජාවක් කරන්නට පුළුවන් නම් ඒක විශේෂ ආනිසංස ලැබෙන පින්කමක්. භික්ෂුන් වහන්සේලාගේ පාදමූලයට චීවර පූජාව සිදු කරන එක. දැන් මේ විදිහට සිටුවරයා දින 7ක් පුරාවටම චීවර පූජාව සිද්ධ කරලා දානීය සමග 7 වෙනි දවසේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි දින 7ක් පුරාවට මම එක දිගට මේ මහා දානයක් පූජා කළේ කිසිම අරමුණක් හිතේ තියාගෙන නෙවෙයි එකම එක අරමුණයි මගේ හිතේ තිබුණේ. ඒ තමයි ස්වාමීනි මේ දින 7කට කලින් ඔබ වහන්සේගේ ශාසනයේ විශේෂ අග්‍රස්ථානයක් විශේෂ රහතන් වහන්සේ නමකට ලබලා දුන්නා. ස්වාමීනි මටද ඒ භික්ෂුව වගේ අනාගතයේ බුද්ධ ශාසනයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුළ පළමුවෙන්ම ධර්මයේ ප්‍රතිවේදනය කරන චිර රාතඥ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාව කළා. සර්වඥතා ඥාණයෙන් ආවර්ජනා පටිබද්ධ ඥාණයෙන් ඥානයේ මෙහෙවල බලන භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා. වැටහිලා කියනවා මේන් තවත් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගෙන චිර රාතඥ භික්ෂුන් අතරින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් රහත් බව ලබනවා කියලා අග්‍රස්ථානයේ නියත විවරණීය පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලබලා දුන්නා. සතුටු සිත් ඇති කරගෙන සිටුවරයා එතෙන් පටන් පුරා අවුරුදු ලක්ෂයක් පුරාවටම මහදන් දීදී තමන්ගේ ප්‍රාර්ථනාවට පාරමිතාවට තවත් බොහෝ පින් දහම් කරගත්තා. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේ වෙනුවෙන් පිඟුතුනි ධාතු චෛත්‍යයක් නිර්මාණය කළා. ඒ ධාතු චෛත්‍යයේ තැන්පත් කරේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා. මොකද අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වගේ විසිරුණේ නැහැ. ඒක ඝන වුණා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එකම චෛත්‍යයක් හදනවා. ඒ චෛත්‍යයේ රතනාගරය කියලා කියන්නේ චෛත්‍ය අභ්‍යන්තරයේ සකස් කරන ධාතුන් වහන්සේලා තැන්පත් කරන විශේෂ ගෙය. මෙන්න මේ කොටස පින්වත්නි නිර්මාණය කළේ මේ සිටුවරයා. ඒ විදියට පූජාවක් කරා. පිටුතරි සඳහන් කරනවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලේ යොදුන් 12ක් දක්වා තමන් වහන්සේගේ ශරීර රශ්මිය විහිදලා තිබුණලු. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ධාතු චෛත්‍යයෙන් යොදුන් 100ක් දක්වා රශ්මි මාලාව විහිදලා තිබුණලු. බලන්න පින්වතුනි මොනතරම් අනුග්‍රහයක් මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයන්ට ලැබිලා තියෙනවද? එතෙන් පටන් පින්වතුනි
පින්දහම් කරලා මරණයට පත් වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳපු මේ සිටුවරයා මේන් තවත් මහා කල්ප 91කට කලින් විපස්සී භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ බන්දුමස්ස කියන නගරේ නගරද්වාරේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලේ මහා කාල කියන නමින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ උපදිනවා. විපස්සී භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණයින් පස්සේදී උන්වහන්සේ තමන් වහන්සේගේ පළමු ශ්‍රාවකයන් වහන්සේලාට ධර්මී කියනවා. මුලින්ම ධර්මය අවබෝධ කරගෙන රහත් බව ලබන්නේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදරයා වෙච්ච ඛණ්ඩ කියන තෙරුන් වහන්සේ තමන්ගේ රජවාසලේ පොරෝහිතයාගේ පුත්‍රයා වෙච්ච තිස්ස කියන තෙරුන් වහන්සේ. උන්වහන්සේලා දෙනමම තමයි දකුණත් සව් වමත් සව් හැටියට අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම බවටත් පත් වුණේ. බන්දුමස්ස නගරයට වැඩම කරපු වෙලාවේ බන්දුමති නගරයට වැඩම කරපු වෙලාවේ බන්දුමස්ස රජතුමා තමන්ගේ පුත්‍රයා වෙච්ච විපස්සී භාග්‍යවතුන් වහන්සේට මාලිගාවට දානට ආරාධනා කළා. බන්දුමස්ස රජතුමා මාලිගාවට ගිහිලා කල්පනා කරනවා මගේ පුතා බුදු බව ලැබුවා. මගේ බාල පුතා උන්වහන්සේ ළඟ මහාන වුණා. පොරෝහිතයාගේ පුතත් මහාන වුණා. මාලිගාවේ හිටපු බොහෝ රාජපුරුෂයෝ ඔවුන්ගේ දරුවෝ දැන් මගේ පුතාගේ ළඟ මහාන වෙලා. මොවුන් සියලු දෙනාම මගේ ළඟ හිටියනම් මොවුන් සියලු දෙනාටම කන්න බොන්න දෙන්නේ මම. වෙන කවුරුත් නෙවෙයි. එහෙනම් දැනුත් මමම මේ දරුවන්ට සංග්‍රහ කරන්න ඕන කියන සංඥාවෙන් පහවදා භාග්‍යවතුන් වහන්සේ දානෙට වැඩම කරාම උන්වහන්සේට ආරාධනා කරනවා ජීවිත කාලෙම Taman දන් දෙනවා ඒ සිව්පස දානිය ගන්න වැඩම කරන්නට කියලා. රජතුමා මේ අරමුණින් බන්දුමති නගරේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු විහාරයේ ඉඳලා බන්දුමස්ස රජතුමාගේ රාජමාලිගාවේ දොරටුව දක්වාම මාර්ගයේ පිළිසකර කළා. කොහොමද? මාර්ගයේ දෙපස කිනිහිරි කියන ගස් වලින් ගන්න ලෑලි වලින් මහා ප්‍රාකාර දෙකක් බැඳා. ඒ කිහිරි කියන ලෑලි වල ශක්තිමත් භාවයේ වැඩි නිසා ප්‍රාකාර දෙකක් ශක්තිමත්. ඒ ප්‍රාකාර දෙකම රෙදි වලින් එතුවා. ඊළඟට අහසේ වියන් බැඳා. ඒ වියන් වල මල් එලනවා. ඕනම කෙනෙක් ප්‍රාකාරයේ මැදින් ගමන් කරලා අහස දිහා බලනකොට ඔවුන්ට පේන්නේ උඩු වියනක් නෙවෙයි ආකාශතලයේ හරියට තරු බැබලෙන වගේ අර මල් බැබලෙනවා. එහෙම නිර්මාණය කළා. ප්‍රාකාරයේ දෙපස එක තැනක මල් තියෙන පුන් කලසක්, තවත් තැනක සුවඳ බඳුනා. තවත් තැනක මල් පිරුණු සුවඳ පුන් කලසක්, තවත් තැනක සුවඳ බඳුනක්. මෙන්න මෙහෙම මල් වලින් සුවඳ වලින් ප්‍රාකාරයේ දෙපසම අලංකාර කළා. මාර්ගයේ පුරාවටම විශේෂ අතුරණයක් ඇතුරුව භාග්‍යවතුන් වහන්සේට වඩින්න. ඒ ප්‍රාකාරයේ මැදින් විපස්සී භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන 1,68,000ක් භික්ෂුන් වහන්සේලා දානයට වැඩම කළා. අවුරුදු 7යි මාස 7ක් යනකම් පින්වතුනි නගරේ ජනතාවට භාග්‍යවතුන් වහන්සේ වඩිනවා පේන්නේත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නැවත විහාරයට වඩිනවා පේන්නේත් නැහැ. මොකද අර ප්‍රාකාරයෙන් වඩින නිසා.
දැන් මේ කාරණාව නිසා මිනිස්සු රජතුමා පිළිබඳව දැඩි ද්වේෂයක් ඇති කරගත්තා. දැන් මිනිස්සු තැන් තැන්වල කතා වෙනවා රජතුමා විතරද නිරයට යන්නේ? ඇයි රජතුමා නිරයට ගියොත් විතරද නිරේ ගිනිදැල් වලට පිච්චෙන්නේ? රජතුමා විතරද දිවි ලෝකෙට යන්න කැමති? අපි නිරයට ගියොත් පිච්චෙන්නේ නැද්ද? ඇයි අපිට දිවි ලෝකෙට යන්න ආසාවක් නැද්ද කියලා දැන් මිනිස්සු එකතු වෙලා රජතුමාට චෝදනා කරන්න පටන් ගත්තා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සියලු සත්වයන්ට අනුකම්පා පිණිස. නමුත් අපේ රජතුමා මගේ බුදුහාමුදුරුවෝ, මගේ ධර්මය, මගේ සංඝරත්නය කියලා මමායනයෙන්ම තුනුරුවන්ට සිව්පසෙන් සංග්‍රහ කරනවා. අපටත් මේක කළ යුතුයි කියලා ජනතාව අතර මතයක් හැදුනා. ඒ නිසා ජනතාව එකතු වෙලා රජතුමාට මේ පිළිබඳ දැනුවත් කරන්න තීරණය කළා. අපි මුලින් හොඳින් මේ කාරණාව රජතුමාට කියමු. රජතුමා අපේ කතාව අහලා අපට භාග්‍යවතුන් වහන්සේ ලබලා දුන්නේ නැති වුණොත් අපි එකතු වෙලා රජතුමත් එක්ක යුද්ධ කරමු. යුද්ධ කරලා හරි අපි භාග්‍යවතුන් වහන්සේ අපට ගමු. මෙන්න මේ කාරණාව නිසා ජනතාව දැන් එකට එකතු වෙලා රජතුමාට විරුද්ධව මේ මතය ගොඩ නැගුවා. හැබැයි කිසිම කෙනෙකුට රජතුමාගේ අභිමුවට යන්න බෑ. ඒකට විශේෂ පුරුෂයෙක් අවශ්‍යයි. ඒ නිසා ඔවුන් ඒකට තෝරගත්තා රජතුමාගේ ප්‍රධාන සේනාධිපතිතුමාව. සේනාධිපතිතුමා තමන්ගේ පක්ෂයට කැමති කරවගත්තා. හැබැයි සේනාධිපතිතුමා ඔවුන් සමග එක ගිවිසුමක් ගහගත්තා. මොකක්ද ඒ ගිවිසුම? මම රජතුමාගෙන් බුදුරජාණන් වහන්සේ විල්ලල නුඹලට දෙන්නම්. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේට පළමු දාණය පූජා කරන්නේ මමයි. ජනතාව කැමති වුණා සේනාධිපතිගේ කැමැත්තට වැඩ කරන්න. දැන් සේනාධිපති රජතුමා හමුවට ගිහිල්ලා රජතුමාට කියනවා මහරජ ජනතාව ඔබතුමත් එක්ක කුපිත වෙලා ඉන්නේ. මොකක් නිසාද? බුදුහාමුදුරුවෝ තනියෙන් අයිති කරගෙන කියලා. ඒ වෙලාවේ සේනාධිපතිතුමා කියනවා අන්න මහරජ ජනතාව ඔබට විරුද්ධව යුද්ධ කරන්න හදනවා. ඉතින් රජතුමා කියනවා ඉතින් එහෙනම් අපිත් යුද්ධ කරමුකෝ. ඔවුන් යුද්ධයට එනවා නම් අපිත් යුද්ධ කරමු. සේනාධිපතිතුමා අහනවා මහරජ ඔබ කාත් එක්කද යුද්ධ කරන්නේ? එතකොට රජතුමා කියන ඇයි නුඹ ඉන්නේ? සේනාධිපතිතුමා කියනවා මහරජ මමත් ජනතාවගේ පැත්තේ. මහරජ ඔබ කාත් එක්කද යුද්ධ කරන්නේ? රජතුමා දැනගත්තා තමන්ට දැන් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා රජතුමා ජනතාවගේ කැමැත්තට ඉඩ දෙන්න තීරණය කළා. හැබැයි සේනාධිපතිතුමාට කියනවා හොඳයි මම දෙන්නම් භාග්‍යවතුන් වහන්සේව. හැබැයි තවත් අවුරුදු 7 මාස 7ක් එක දිගට මට දන් දෙන්න අවසර ඕන. සේනාධිපතිතුමා කැමති වුණේ නැහැ. ඊළඟට අවුරුදු 7ක් ඉල්ලනවා. ඒත් කැමති වුණේ නැහැ. ඊළඟට අවුරුදු 6ක්, අවුරුදු 5ක්, අවුරුදු 4ක්, 3ක්, 2ක්, 1ක් දක්වා ඇවිල්ලා අවසානයේ දින 7කට දන් දෙන්න අවසර ඉල්ලනවා. සේනාධිපතිතුමා හිතනවා ඕනවට වඩා රජ කෙනෙකුට රළු වෙන එකත් එච්චර සුදුසු නෑ. ඒ නිසා දින 7ක් දන් දෙන්න අවසර දුන්නා. බන්දුමස්ස රජතුමා අවුරුදු 7යි මාස 7ක් දෙන්න තිබිච්ච දාණය දින 7කින් දුන්නා. 7 වෙනි දවසේ ජනතාව කැඳවලා රජතුමා Taman දන් දෙන විදිය පෙන්නනවා. ඔවුන්ගෙන් අහනවා නුඹලට පුළුවන්ද මම මේ දෙන විදියට දන් දෙන්න? එතකොට ජනතාව අහනවා මහරජ ඔබතුමා දන් දෙන්නේ කාගේ ධනෙින්ද? ඔබතුමා හම්බ කරගෙනද? නෑ. ඔබතුමා දන් දෙන්නේ අපේ බදු සල්ලි වලින්. අපෙන් බදු ලබන ඔබතුමා අපෙන් අහනවා මෙහෙම දන් දෙන්න පුළුවන්ද කියලා. මහරජ අපි ඔබට දෙන්නේ කොටසයි වැඩි කොටසක් තියෙන අපි ළඟ අපි දෙන්නම් ඊට වඩා හොඳට.
කඳුළු පිරුණු දෑසින් රජතුමා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා පිටියල්ලෙන් කඳුළු පිස දමමින් භාග්‍යතුන් වහන්සේගේ පාදයන් වන්දනා කරගෙන භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ජීවිත කාලයේ පුරාවටම දන් දෙන්නයි මා ප්‍රාර්ථනා කළේ. නමුත් මට ඒකට අදින් පසුව ඉඩක් නැහැ. ස්වාමීනි අදින් පසුව ඔබ වහන්සේ මගේ දානයකට වැඩම කරන්නේ මහ ජනතාව ඔබ වහන්සේට සිව්පසින් සංග්‍රහ කරයි කියලා භාග්‍යවතුන් වහන්සේව ජනතාවට බාර දෙනවා. දැන් උණු මුලින් සේනාධිපති දන් දුන්නා. ඉන් අනතුරුව ගමින් ගමට නගරයෙන් නගරයට අනුපිළිවෙලින් ජනතාව දන් දෙනවා. ප්‍රධාන නගරයයි දන් දුන්නම ඊළඟට ගියා නගරේ කෙළවර අර මහාසාල කියන බමුණු කුලයට. ඒ ගමේ පළමු දාණය ලැබුණේ මහා කාල කියන පුත්‍රයාට. ඔහුට ඉන්නවා තව සහෝදරයෙක් චූලකාල කියලා. මේ මහා කාල ගිහිලා චූලකාලකෙන් අහනවා දැන් අපිට දාන වාරය ඇවිල්ලා තියෙනවා අපි දන් දෙමු. එතකොට මල්ලි කියනවා අයියන්ඩිය මට දැන් දන් දෙන්න බෑ. පළමු දාණය ඔබ දෙන්න මං අන්තිම දාණය දෙන්න. එතකොට මහා කාල මල්ලිගේ අවසරය ලබාගෙන තමන්ගේ ළඟ තියෙන දහාන්‍ය කෝෂ්ඨාගාරයෙන් භාගයක් අරගෙන පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයට දන් දුන්නා. පළමු දාණය දුන්නේ මහා කාල. අන්තිම දාණය දුන්නේ චූලකාල. පිටුතුනි මහා කාල කිව්වේ මම කලින් සඳහන් කරා අපේ ශාසනයේ පළමුවෙන්ම මහරහත් බවට පත්වෙච්ච අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. එතකොට චූලකාල අන්තිම දානි දුන්නු කෙනා. එහෙනම් උන්වහන්සේ වෙන කවුරුවත් නෙවෙයි. අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේ වැඩ ඉන්නකොට මේ සම්බුදු සසුනේ අන්තිමටම රහත් බව ලැබපු මහරහතන් වහන්සේ සුභද්‍ර නම් මහරහතන් වහන්සේ. ඒ චූලකාල. මේ විදියට පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ඉඳලම නොඑක් බුද්ධ ශාසනවල දානමාන ආදී පුණ්‍ය කර්ම කරපු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුලත් මිහිම පින්දහම් කරලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ දෝන කියන ගමේ කොණ්ඩඤ්ඤ කියන මානවකෙක් වෙලා ඉපදුනා. සුදුසු වයස ආවයින් පස්සේදී සියලු වේද වේදාන්ත පරතරටම ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන කාලයේදී ධර්මයේ සඳහන් කරලා තියෙනවා බුද්ධ කෝලාහලයක් වෙනවා. බුද්ධ කෝලාහලය කියලා කියන්නේ අවුරුදු 1000කට කලින් ගාථා බන්ධන 12000ක් බැඳපු ග්‍රන්ථ බ්‍රාහ්මණ ශිල්පායතනයන් වලට දෙවිවරු ගෙනලා දානවා. ඒකනේ පින්වතුනි ඒ කාලේ මේ බුද්ධත්වයේ කියන සංකල්පේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒකෙන් අදහසක් දෙනවා බුදු කෙනෙක් කියලා කියන්නේ කවුද කියන එක. පින්වත්නි මෙන්න මේ කාරණාව නිසා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා මේ බුදු කෙනෙක් කියන සංකල්පය තාම හොඳින් දැනගෙන හිටියා. අපේ මහබෝසතාණන් වහන්සේ මව්කුසින් නික්මෙනකොට නම් තබන උත්සවයට කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයත් බමුණන් 108ට එකතු වුණා. ඒ 108න් ප්‍රධාන 8 දෙනෙක් අරගෙන නම් තැබීමේ මගුල් මඩුවේ තැබුවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ දුහුල් වස්ත්‍රයක් උඩින් තබලා ලක්ෂණ ශාස්ත්‍රයේ පරීක්ෂා කරලා බමුණන් 7 දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවල කිව්වා ගිහි ගෙදර වාසය කරොත් සක්විත රජ වෙනවා පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා. නමුත් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා බාලම මානවකයා
ඔහු එක ඇඟිල්ලක් ඔසවල කිව්වා ඒකාන්තයෙන්ම මොහු ගිහිගේ නික්මිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. පින්වත්නි, සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගිහි ගෙදර අවුරුදු 29ක් වාසය කරලා අබිනිෂ්ක්‍රමණය කරලා ඒ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයට මේ කාරණචි වෙලා තමන්ගේ සහෝදර අනිත් බ්‍රාහ්මණයාගේ නිවෙස් වලට යනවා. 7 දෙනාගේම නිවෙස් වලට ගියා. සියලු බ්‍රාහ්මණයෝ වෙනකොට මරණයටපත් වෙලා. ඉතුරු වෙලා ඉන්නේ උන්ගේ දරුවෝ විතරයි. ඒ දරුවන්ට කියනවා නුඹලාගේ පියවරු හිටියානම් අද ඒකාන්තයෙන්ම සිද්ධාර්ථ බෝධිසත්වයන් සමග පැවිදි වෙන්න යනවා. නුඹලවත් අඩුමතරමේ පැවිදි වෙන්න යන්න කිව්වා. නමුත් ඒ වෙලාවේ පවුල් 7න් දරුවන් 4 දෙනෙක් එකතු වුණේ 3 දෙනෙක් බෑ කිව්වා. ඒ 4 දෙනයි කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයයි 5 දෙනත් එක්ක සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ ළඟට ගිහිල්ලා අවුරුදු 6ක් උන්වහන්සේට නොකඩවා උපස්ථාන කළා. නමුත් අත්ත කිලමතානු කියන යෝගය මේ අන්ත්‍ය අත්හැරපු අපේ මහ බෝසතාණන් වහන්සේ රළු ආහාර අනුභව කරන්න පටන් ගන්නකොට පස්වග මහණුන් බෝධිසත්වයන් වහන්සේ අත්හැරලා ඉසිපතනාරාමයට වැඩම කළා. නමුත් අපේ භාග්‍යවතුන් වහන්සේ සුජාතාව දුන්නු කිරිපිඩු දාණය වළඳලා රන් පාත්‍රය උඩුගම්බලා පා කරලා බෝධි මණ්ඩලේ පළගක් බැඳගෙන වාඩි වෙනවා චතුරංග සමන්නාගත වීර්ය අධිෂ්ඨාන කරමි. රාත්‍රියේ දසමාර සේනාවක් පරාජය කරලා වෙසක් පුන් පොහෝදා හිමිදිරියේ සියලු සර්වඥතා ඥානයන් ප්‍රතිවේදනය කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ කියන මේ බුද්ධ රාජ්‍යය ළඟා කරගත්තා. සතියක් ගත කරලා උන්වහන්සේ බලනවා සහම්පති මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනාවෙන් මං කාටද මුලින් බණ කියන්න ඕන. ඒ වෙලාවේදී උන්වහන්සේ ආලාරකාරාම පුත්ත උද්දකරාම පුත්ත කියන මේ ශාස්ත්‍රවරු නැති නිසා ඊළඟට Tamanට උපස්ථාන කරපු පස්වග මහණුන් හොයාගෙන ඉසිපතනාරාමයට වැඩම කරලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කළා. ඒ ධර්මයේ අහපෝ පස්වග මහණුන් අතර භාග්‍යවතුන් වහන්සේට පස්සේ පළමුවෙන්ම සෝවාන් ඵලෙ ලබා ගත්තේ කොණ්ඩඤ්ඤ භික්ෂුන් වහන්සේ. ඊළඟට අනත්ත ලක්කන සූත්‍ර දේශනාව අහලා සියල්ලෝම රහත් බලය බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම රහත් 69 නිර්මාණය කරලා අග්‍රස්ථානයේ ලබල දෙනකොට අපේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ කියලා අග්‍රස්ථානයේ ලබලා දුන්නා. එනම් මේ අඤ්ඤා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලබලා දුන්නු නමක්. නමුත් උන්වහන්සේගේ සැබෑ නම කොණ්ඩඤ්ඤ. ඇයි අඤ්ඤා කිව්වේ? භාග්‍යවතුන් වහන්සේට පස්සේ ප්‍රඥාව ලැබපු නිසා. ඒ නිසා උන්වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නමින් උන්වහන්සේ ප්‍රසිද්ධ වුණා. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල කෙටි කාලයක් වැඩිදලා උන්වහන්සේගෙන් ඉවත් වෙලා අවුරුදු 12ක් හිමාලයේ චද්දන්ත භවනේ මන්දාකිණි පොකුණු තීරේ වැඩ වාසය කළා. එහෙම වැඩ වාසය කරපු උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන චද්දන්ත විලේම උන්වහන්සේ පිරිනිවන් පෑවා. එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සසුන තුල අති විශේෂ මහරහතන් වහන්සේ නමක් තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එවන් උතුම් ආර්ය උත්තමයන් වහන්සේලාට අපගේ උතුම් නමස්කාරය වේවා කියලා සංඝානුස්සති ඉස්මතු කරගෙන අපි සාදු සිතින් උන්වහන්සේලාට වන්දනා කරමු. එහෙමනම් එසේ වන්දනා කරන ගමන් කාලය අවසන් වෙලා තිබෙන නිසා
අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවමින් ධර්ම දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි රුවන්ද සිල්වා මහතා, චාමිකා එදිරිසිංහ මහත්මිය සහ දියණිය වන සියරාද සිල්වා දියණිය ඇතුළු පවුලේ පින්වතුන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2028 වෙනි මාසේ 12 වන දිනට උපන්දිනයේ යෙදුන චාමිකා එදිරිසිංහ මහත්මියට තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරලා සෙත් ප්‍රාර්ථනා කරන්නට. එතුමියට මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා. මුළු මහත් ලෝකයා කෙරෙහිම උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් මෙලෙස දේශනා කරවලා රැස් කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් එතුමියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් භව නිරෝගී භව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම පරලෝ සැපත් චාමිකා මහත්මියගේ පියාණන් වන ප්‍රේමසිරි එදිරිසිංහ මහතාටත් රුවන් මහතාගේ පියාණන් වන විමලසේන සිල්වා මහතාටත් පින් අනුමෝදන් කරනවා. ඒ ඇතුළු කොට නමින් මිය පරලෝ ගියපු සියලු මේගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වායි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්තු සියලු පින්වල බලයෙන් දායකත්වයේ දරන චාමිකා මහත්මිය සහ රුවන්ද සිල්වා මහත්මයා ඇතුළු සියරා දියණිය ඇතුළු පවුලේ පින්වතුන්ට සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් නිතු කරගෙන තමන්ගේ ජීවිතේ නිදුක් බව නිරෝගී බව ලබාගෙන බොහෝ පින් දහම් කරගෙන ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ සසර ගමන සුවපත් කරගන්නට කුසල් දහම් වඩන්නටත් ඒ සඳහා සියලු බාධාවල් දුරු කරගන්නටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ පින් ඔවුන්ට අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.